සියලු දෙනාටම අද අපි ජනනියමු කලාකරුවන්ගේ ඇරයුමින් මෙතන කලාකරු සංවිධාන ගණනාවක් වගේම ස්වාධීන කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වෙනවා මේ මාධ්‍ය හමුවට. ඒත් එක්ක මම සඳහන් කරන්න ඕනේ මේ මොහොතේ සමාජ මාධ්‍ය හරහා මෙය සජීවීව විකාශනය වන බවයි. වර්තමානයේ අපි මුහුණ දෙන බරපතල දහසකුත් එකක් ප්‍රශ්න අතර අපට පසුගියදා අනපේක්ෂිතව මුහුණ දෙන්න සිදුවෙච්ච කොරෝනා ව්‍යසන තත්වය අපගේ කලා ශාස්ත්‍රවලට වගේම සමාජයටත් විශාල අර්බුදයක් ගැටලුවක් මතු කළා. මේ වෙනකොට මාස 3ක් පමණ කාලයක් ගත වෙලා තියෙන මේ ප්‍රශ්නයේදී විශේෂයෙන් ගත්තොත් කලාකරුවන් ඇතුළු සමස්ත සමාජයේ මුහුණ දෙන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් මේ වෙන විට බරපතල ව්‍යාධියට වැඩි ව්‍යාධියක් සමාජය තුළ ආරෝපණය කරමින් පවතින ආකාරයක් දකින්නට ලැබෙනවා. පොදුවේ අපි මේ කොරෝනා අරගලයත් එක්කලා මහජනතාව මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න අපි මේට කලින් මාධ්‍ය සඳහා නිවේදන දෙකක් නිකුත් කළා. පසුගිය මැයි 3 වෙනිදා පළමුවෙනි නිවේදනය නිකුත් කළා. පොදුවේ සමස්ත සමාජයේ කොරෝනා ව්‍යසනයත් එක්ක මුහුණ දෙන අර්බුදය ගැන සඳහන් කරමි. ඒ වගේම මැයි 25 වෙනිදා තවත් මාධ්‍ය නිවේදනයක් ජනනියමු කලාකරුවෝ හැටියට ඉදිරිපත් කළා. විශේෂ වශයෙන් කලාකරුවන් මේ අර්බුදයේදී මුහුණ දෙන ගැටලු ප්‍රකාශයට පත් කරමින් විශාල වශයෙන් ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්නා පසුගිය කාලේ ජනතාව. එය මුළු මහත් සමාජයේම මුහුණ දුන්න අර්බුදයක්. එහිදී අපි වෘත්තීය මට්ටමේ කලාකරුවන් මේ පිළිබඳ අපේ ස්ථාවරයත් අපි මේට මුහුණ දිය යුත්තේ ආකාරයත් පිළිබඳ සාකච්ඡා කරලා අපි සංවිධානයේ හැටියට සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදීත් මතුවෙච්ච ප්‍රශ්නය තමයි කලාකරුවන් විශේෂයෙන් සෑම ශාස්ත්‍රයකම කලාකරුවන් ආර්ථික වශයෙන් දරුණු අවපාතයකට වැටිච්ච තත්ත්වය. මේ කාරණා නිසා අපිට පෙනී ගියා අපගේ අග්‍රාමාත්‍යතුමා කලාකරුවන් කිහිප දෙනෙක් පමණක් ඇඳවලා සාකච්ඡාවක් පවත්වලා ඉල්ලීමක් කළා සංවිධානගතව ඇවිත් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. නමුත් එය විධිමත් ආකාරයේ වැඩපිළිවෙලක් උනේ නැහැ. ඉදිරියේදී අපි කරුණු එකින් එක පැහැදිලි කරන්න කැමතියි. මේ සංවිධාන හැටියට මෙහිදී ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ බැංකු ණයක් දෙන්නට පුළුවන් බව ප්‍රකාශ වුණා. නමුත් එය සාර්ථක වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක වුණේ නැහැ. අපි දන්නවා ලංකා ලේඛක සංවිධානය වගේ සංවිධාන ඊ타ත්ම ප්‍රබල විදියට මේ හඬ නැගීම කළා. අර කැඳවපු විශේෂයෙන් ප්‍රාසංගික ශාස්ත්‍රයේ ඊතා සුළු පිරිසකගෙන් පමණක් කරුණු විමසලා එයට පමණක් සහන සැලසෙන මේ යෝජනාවලිය නොවේ සමස්ත කලාකරුවන්ට සාහිත්‍යකරුවන් චිත්‍ර ශිල්පීන් නර්තන ශිල්පීන් කැටයම් කරුවන් මේ ආදී සමස්ත කලාකරුවන් නියෝජනය වෙන විදිහට මේ වැඩසටහන පුළුල් එකක් බවට පත් කරලා වඩා විධිමත් ආකාරයකට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි කියන ඉල්ලීම ඉදිරිපත් කරනවා. නමුත් බැංකුවලට උපදෙස් ලැබුණේ එහෙම නෙවෙයි. අර සංවිධානගතව පැමිණි ඊතා සුළු පිරිසකට පමණක් ඒ සහනේ සැලසෙන හැටියටයි. අත් වශයෙන්ම රටක කලාකරුවන් කියලා කියන්නේ ඉබඳු සුළු පිරිසක් නෙවෙයි. ඒට අනිවාර්යෙන් ණයත් විය යුතු සාහිත්‍යකරුවන් ඇතුළු තවත් ශාස්ත්‍ර ගණනාවක් පවතින බව රජය තේරුම් ගත්තේ නැහැ. ආණ්ඩුව තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා තමයි මේ අද වෙනකොට මේ ප්‍රශ්නේ මතුවෙලා ඇතැම් ඊතා සුළු පිරිසකට පමණක් ඒ සහනය ලැබෙන්නට දැන් බැංකුවට ගියාම අපිට අහන්න ලැබෙනවා ලේඛකයන් සාහිත්‍යදරයන්
මේකට අදාළ නැහැ. චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, කැටයම් කරුවන් ආදී ඒ රූකඩ කලාකරුවන් ආදී සමස්ත ඇත්ත වශයෙන්ම මේ ඊට අසාර්ථක වැඩපිළිවෙලක් බවට පත් වෙලා තිනවා. අපි දන්නවා පසුගිය රජය පැවති පසුගිය රජයට කලින් පැවති රජයේදී දැනට වර්තමාන අගමැතිවරයා ඒ වගේ ජනාධිපති එතුමා යෝජනා කළා යම්කිසි වැඩසටහනක් කලාකරුවන්ට ණය මුදලක් ලබා දීම. එතෙන්දී එය නියාමනය කිරීමේ සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම පැවරුණේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට. ඒ පොලි රහිත ණයක් වුණා. ඒ සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙනුයි නිර්දේශ ඉදිරිපත් වුණේ. කලාකරුවන් හඳුනාගත්තේ සහ ඒ කලාකරුවන්ගේ අවශ්‍යතා පරිදි ණය නිකුත් වුණේ. නමුත් මේ අවස්ථාවේ ඒ කිසිවකින් තොරව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඊ타මත්ම අවිධිමත් වැඩසටහනක් වීම. ඒ නිසායි අපි ජනනියම කලාකරුවන් හැටියට රජයට අවධාරණය කිරීම පිණිස මේ වඩා විධිමත් වැඩපිළිවෙලක් වශයෙන් සමස්ත කලාකරුවන් සඳහා යොදා ගන්නා හැටියට මීට වඩා විධිමත් ආකාරයකට නැවත ප්‍රතිශෝධනයක් යටතේ මේ වර්තමානයේ මේ ණය ඉල්ලා සිටින සහ ඒ ණය අනුමත වෙලා තියෙන අය පිළිබඳ ගැටලුවක් නොවේ තිබෙන්නේ. නමුත් සමස්ත වශයෙන් සමාජයේ ජීවත් වන ඒ හැම කලාකරුවෙකුටම මේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ අයට ඒ සහනය ලබා දෙන හැටියට අපි දන්නවා මේවර ණය දෙන්න තීරණය කළ තියෙන 6%ක පොලියක් යට ව්‍යාපාරිකයන්ට ලැබෙනවා නම් 4% පොලියට ඇත්ත වශයෙන්ම කලාකරුවන්ට ඊට වඩා අඩු පොලියකට හෝ පොලි රහිතව හෝ ලබා දීම සුදුසුයි කියන එකයි අපේ අදහස. නමුත් මෙය නැවත සමාලෝචනය කොට වඩා විධිමත් වැඩපිළිවෙලකට යා යුතුයි කියන එකයි ජනනියම කලාකරුවන් හැටියට අපගේ අදහස. මේ මූලික හැඳින්වීමෙන් පසු මම ආරාධනා කරනවා සාහිත්‍යවේදී කමල් පෙරේරා මහත්මයාට තවදුරටත් මේ පිළිබඳ විස්තරාත්මක කරුණු ඉදිරිපත් කරන හැටියට ස්තුතියි. මම කීර්ති වැලිසරගේ ලේඛකයෙක්. කීර්ති වැලිසරගේ ලේඛකයෙක්. සුබදවසනක්. මම කමල් පෙරේරා ජනනියම කලාකරුවෝ කැඳවන මේ මාධ්‍යමයට මම සහභාගී වෙන්නේ ලංකා ලේඛක සංවිධානය නියෝජනය කරමින් එහෙම නැත්නම් ලංකාවේ ලේඛකයන් නියෝජනය කරමින් ලංකා ලේඛක සංවිධානයේ ලේකම් හැටියට. දැන් අපි දන්නවා ඊයේ පෙරේදා වෙනකොට මේ කොරෝනා උවදුර යම් මට්ටමකට සමාන වෙන තත්ත්වයක් තුළ රජයේ විවිධ ශාස්ත්‍රවලට ණය ආධාර දෙන්න එහෙම නැත්නම් සහන ආධාර දෙන්න ඉදිරිපත් වුණා. අපි දැක්කා මේ රටේ පොදු ජනතාවට රුපියල් 5000ක සහ 5000 වගින් දෙවතාවක් සහන පැකේජයක් දෙනවා. අපි මේ සියලුම දේවල් දිහා කලාකරුවෝ හැටියට ලේඛකයෝ හැටියට නිහඬව බලා හිටියා. අපේ රටේ සමස්ත ජනතාව පමණක් නෙමේ ලෝකයේ සමස්ත ජනතාව රුදුරු ව්‍යසනයකටපත් වෙලා ඉන්න මේ මොහොතේ කලාකරුවන් හැටියට ඊටම ඉවසීමෙන් ඊටම සංවේදීව ඊටම කම්පාවෙන් අපි මේ ප්‍රශ්න දිහා බලාගෙන හිටියා. අපි කොයි වෙලාවකවත් රජයට කරදර කරන්න ඉදිරිපත් වුණේ නැහැ. අපිට රුපියල් 5000ක් දෙන්න, අපිට 10000ක් දෙන්න, අපිට සහනාධාර දෙන්න කියලා අපි ඉල්ලීම් කරුවේ නැහැ. අපි මේ රටේ ජනතාවත් එක්ක ඒ සියලු දුක් දරාගෙන අපි මේ ප්‍රශ්න වලට මුහුණ දීලා අපි මේ කොරෝනා වදුර ජය ගන්න රජය ගෙනියන වැඩපිළිවෙලට සම්පූර්ණ සහයෝගය දුන්නා. අපි ශක්ති ප්‍රමාණය. නමුත් අපි දකිනවා මේ වෙනකොට මේ කොරෝනා වදුර යන්තම් මැඩපවත්වාගෙන එනකොට යම් යම් කණ්ඩායම් වලට විශේෂ සැලකිලි දක්වන්නට රජය කටයුතු කරගෙන යනවා. මම මුලින්ම කියන්න ඕනේ මේ කොරෝනා සහනාධාර ණය ලබන කිසිම කලාකරුවෙකුට විරුද්ධව පවත්වන මාධ්‍යමයක් නෙමෙයි මේක. ඔවුන්ට ඒ ලබා නොදෙන්න කියලා කරන උද්ඝෝෂණයක් නෙමෙයි මේක. යම් හිමිකමක් තියෙනවා නම් කලාකරුවෙකුට ඒ ලැබිය යුතුයි. ඒ නිසා ඒ සහෝදර කලාකරුවන්ට එරෙහිව ඔවුන්ට විරුද්ධව නගන හඬක් හැටියට මේ පාවිච්චි කරන්න එපා කියලා මම හිතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නමුත් අපි ඉල්ලා සිටින්නේ මේකයි.
ඔබ දන්නවා මේ කොරෝනා වෝදර පවතින කාලේ සංස්කෘතික අමාත්‍යාංශයේ වර්තමාන වැඩබලන අධ්‍යක්ෂවරිය සමාජ මාධ්‍ය ජාලයට නිවේදනයක් නිකුත් කෙරුවා. ඒ නිවේදනයේ ටෙලිෆෝන් අංකයක් දාලා තිබුණා මේ අංකයට කතා කරන්න එපා. ඔබගේ කලාකරුවෝ හැටියට ඔබගේ තොරතුරු අපිට ලැබෙන්න සලසන්න ඉදිරියේදී යම්කිසි සහනයක් ආධාරයක් සපයනවා නම් කලාකරුවන්ට ඔබවත් එහි ලියාපදිංචි කර ගැනීම සඳහා ඔබේ තොරතුරු දන්වන්න කියලා දැන්වීමක් දාලා තිබුණා. ඕනනම් මං ගාව එක තියෙනවා. සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරක් තිබුණා. ඒ අනුව ලංකා ලේඛක සංවිධානයේට අපි ලයිස්තුව සකස් කෙරුවා. සකස් කළ සංස්කෘතික අමාත්‍යාංශයට මේ ලයිස්තුව ඉදිරිපත් කෙරුවා. අපි හිතුවා ඇත්තටම අර අපේ කීර්ති කිව්වා වගේ අර ගියසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ කලාකරුවන්ට ලබා දුන්නේ වාහන ණය ආකාරයේ කිසියම් විධිමත් ක්‍රමවත් සාධාරණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ මේ සැරසෙන්නේ කියලා. හෝ ආධාර ක්‍රමයක්. අපි ආධාරය ඉල්ලන්නේ අපි කියන්නේ ණයක් දෙනවා නම් පොදුවේ කලාකරුවන්ට දෙන්න. ඉතින් මේ ගැන දැන් මම විමසුවා. මේ මාධ්‍ය නිවේදන හමුවට එන්න ඉස්සෙල්ලා මම සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරියෙක්ගෙන් විමසුවා අපි ඔබලාට ඉදිරිපත් කරපු ඒ ලයිස්තුවට මොකද වුනේ? එතකොට එතුමා මට කියනවා අපි මේ ලයිස්තුව ජනාධිපති කාර්ය සාධක බලකායට යොමු කරලා තියෙනවා. කාටද? බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන ජනාධිපති කාර්ය බලකායට ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා එකකින් පියවරක් ගනි. ඉතින් මෙන්න සංස්කෘතික දෙපාර්තමේන්තුව එක පැත්තකින් මේ වැඩ පිළිලක් කරගෙන ගිහින් තියෙනවා. අපි අහනවා මේ රටේ නිලධාරීන්ගෙන් බලවතුන්ගෙන් අපි අහනවා කොයි ලයිස්තුවට මොකද වුනේ? ඇයි ඒ ලයිස්තුවට අනුව කලාකරුවන්ට සහනාධාරයක් දෙන්න බැරි ණය මුදලක් නිකුත් කරන්න බැරි? ඇයි මේ තෝරාගත්ත කලාකරුවෝ සංවිධාන 34ක් ලයිස්තුව මං ගාව තියෙනවා. සංවිධාන 34ක්. මේ 34න් සංවිධාන 15ක් විතර තනිකර බෑන්ඩ්ස් තියෙන්නේ. අන්න අපි ඒවට විරුද්ධයි. කලාකාර සංවිධාන වලට ණය දෙනවට අපි විරුද්ධ නැහැ. මේ බෑන්ඩ් එකකට මේ සංගීත කණ්ඩායමකට සංගීත කණ්ඩායමක් කොහොමද සංවිධානයක් වෙන්නේ? 4-5 දෙනෙක්ගේ සංගීත කණ්ඩායමක්. ඒ සංගීත කණ්ඩායමනොත් බොහොම කනගාටුයි කියන්නේ මේ රටේ ප්‍රමුඛ පෙළේ සංගීත කණ්ඩායම්. ඊටාම විශාල ලාභයක් උපේන තමන්ට යමක්කම කරගන්න පුළුවන් කලාකරුවෝ ගායක ගායිකවෝ නියෝජනය කරන සංගීත කණ්ඩායම්. මේවා ලැජ්ජා සහගතයි. අර ගමේ ගොක්කොල කලාව කරන රූකඩ නටවන කැටේමක් කපලා ජීවත් වෙන කලාකරුවන්ට මොකක්ද අත්වෙන ඉරණම? ඊටාම කනගාටුදායකයි ලැජ්ජා සහගතයි. ඒ අහිංසක කලාකරුවෝ තමයි මං හිතන්නේ මේ 69 ලක්ෂයේ ඡන්ද කොටේ ඉන්නේ. ඔවුන් වෙනුවෙන් මේගොල්ලෝ කතා කරුවේ. සංස්කෘතිය රකින්න, සදාචාරය රකින්න, ගැමි කලාකරුවා රකින්න, අහිංසකයන්ට ශක්ති සම්පන්න ආර්ථිකයක් හදලා දෙන්න. මේවා තමයි ඡන්ද පොරොන්දු හැටියට තිබ්බේ. නමුත් අද තෝරාගත්ත කලාකරුවෝ ටිකට මොන ආකාරයෙන් හරි විශේෂ ණයක් දෙන්න ලෑස්ති කරගෙන යනවා. අන්න එතනටයි අපි විරුද්ධ වෙන්නේ. අපි කියනවා මේ ණය මුදල සියලුම කලාකරුවන්ට හිමි යුතුයි. මේ ණය මුදල ගායක ගායිකාවෝ, නළු නිළියෝ, ලේඛකයෝ, කැටයම්කරුවෝ, චිත්‍ර ශිල්පියෝ, මූර්ත ශිල්පියෝ, තොරන්කරුවෝ, ගොක්කොල ශිල්පියෝ මේ සියලු දෙනාටම හිමි යුතුයි. අන්න පුළුවන් නම් දෙන්න. අපි ඒක ලබා දෙනතුරු අපේ මේ සටන ඉදිරියට අරන් යනවා. ජාතික ජනනියම කලා සංවිධානයේ හැටියට සහ ජනනියම කලාකරු හැටියට සහ ලේඛක සංවිධානය හැටියට එකතු වෙලා අපි මේ සටන අරන් යනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ රටේ බලවතුන්ගෙන් මේ ණය මුදල කරුණා කරලා මේ සියලුම කලාකරුවන් වෙනුවෙන් දෙන්න. එහෙම නැත්නම් ඔබ මේ ණය මුදලෙන් කරන්නේ යම්කිසි ඇති තැනට අර බත් ඇති තැනට කොසුත් බෙදනවා වගේ වැඩක් තමයි ඔබ කරන්නේ. ඒ නිසා අපි ඒකට විරුද්ධයි. පොදු කලාකරුවන් වෙනුවෙන් අපි සටන් කරනවා. බොහොම ස්තුතියි. සුබ උදෑසනක්. මම රවි සිරිවර්ධන ගීත රචකයෙක් ලේඛකයෙක් හැටියටයි සහභාගී වෙන්නේ. විශේෂයෙන්ම ජනනියම කලාකරුවන් නියෝජනය කරමින්. දැන් අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන්න ප්‍රධානම කාරණේ තමයි විශේෂයෙන්ම
අපි මෙච්චර දවසක් කලාකාරෝ හැටියට නිහඬව හිටියේ මොකද COVID-19 ප්‍රශ්නය හුදෙක් මේ රටේ කලාකාරවන්ට පමණක් ඇති වුණු ව්‍යසනයක් නොවේයි සමස්ත සමාජයටම ඇති වුණු ව්‍යසනයක් නිසා අපි ඒ සමස්ත සමාජයේ සමග මේ ප්‍රශ්නයට මුහුණ දීමේ කාර්යභාරය තමයි නිරත වුණේ. ඒ නිසා අපි අපේ පුද්ගලික වූ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. අපි පොදු සමාජ අභිලාෂයන් වෙනුවෙන් තමයි පෙනී සිටියේ. නමුත් එබඳු පොදු සමාජ අභිලාෂයක් වෙනුවෙන් පෙනී සිටින මොහොතක එය ඉස්සරහට ගෙන යන රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවට තෝරාගත් කණ්ඩායම් සන්තර්පණය කරමින් තෝරාගත් කණ්ඩායම් ආරක්ෂා කරමින් ගෙනියන සුබ සාධන කාර්යයන් සම්බන්ධයෙන් අපේ තියෙන විරෝධය පළ කරන්නත් වඩා සංවිධානාත්මක ක්‍රියාවලියකට රජය තල්ලු කරන්නත් අවශ්‍ය කරන මතවාදය වෙනුවෙන් තමයි අද අපි මේ කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිවම පේන දෙයක් තමයි ඇත්ත වශයෙන්ම රජයට තවමත් පුළුවන් කමක් නැහැ මේ කොවිඩ් අර්බුදය හමුවේ රජයේ විශේෂ රැකවරණය ලැබිය යුතු අවධානය ලැබිය යුතු කණ්ඩායම් වෙත ඒ අනුග්‍රහය දක්වන්න පුළුවන් ප්‍රතිපත්තිමය ශක්තියක් තාම රජයට අපි දකින්නේ නැහැ. අපි දැක්කා රුපියල් 5000 දීමනාව සිද්ධ වෙන වෙලාවෙත් එය දීමට වඩා නොදීමට කරුණු සොයමින් හිටි බව තමයි අපි පුද්ගලිකව නිරීක්ෂණය කරේ. එතකොට දැන් මේ කලාකරුවන් සම්බන්ධ ප්‍රශ්නේදී ඇත්ත වශයෙන්ම රජයේ රැකවරණය ආරක්ෂාව මේ මොහොතේ යොමු වෙවි යුත්තේ කිසිම ආදායම් මාර්ගයක් නැති සමස්තයක් හැටියට ඔවුන් සතුව කිසිදු ඉතිරි කිරීමක් ධනයක් නැති දෛනිකව කලා කටයුතු වල නිරත වෙන කණ්ඩායම් වල රැකවරණය තමයි මම හිතන්නේ රජයක් ප්‍රමුඛ කොට සැලකිය යුත්තේ. අවාසනාවකට අපි දකින්නේ එහෙම එකක් නෙවෙයි. සමාජයේ තෝරාගත්ත රැකෙන්න පුළුවන් නියදි තමයි අපි හුඟක් වෙලාවට දැක්කේ. ඒ කියන්නේ අපි දැක්ක ඒ තෝරාගත්ත කණ්ඩායම් ඇසුට වඩා එළියේ ඉන්නවා රැකවරණය අවශ්‍ය විශාල කණ්ඩායම්. මම එක උදාහරණයක් කියන්නම්. ලංකාවේ විශාල සංගීත ශිල්පීන් කණ්ඩායමක් හිටියා දෛනිකව පටිගත කිරීම ශාලාවල තමන්ගේ වාදන කටයුතු වලින් මුදලක් සොයාගත්ත. ඒ විතරක් නෙමෙයි ලංකාවේ විශාල හොටෙල් ජාලයක් පුරා හැමදාම හැන්දෑවට ඒ හෝටල් වලට එන පිරිස් පිනෝමින් තමන්ගේ සංගීත හැකියාව ප්‍රදර්ශනය කරමින් මුදලක් උපයාගත් විශාල කණ්ඩායමක් ලංකාවේ ඉන්නවා. මේ සියල්ල අද එන හිටලා තියෙන්නේ. අද ලංකාවේ පටිගත කිරීම ශාලාවල පටිගත කිරීම සිද්ධ වෙන්නේ නැහැ. හුඟක් ඒවා නතර වෙලා. ඒ අය ජීවත් වුණේ එදා දවසේ තමන්ගේ ගිටාරය හෝ තමන්ගේ වයලිනය හෝ වාදනය කරලා උපයාගත්ත මුදලකින්. අද ඒ අයට කිසිම රැකවරණයක් නැහැ. ඒ අය සංවිධානගත පිරිසක් නෙවෙයි. නමුත් ලංකාවේ අඩුතරමේ මේ අයගේ නාමාවලියක්වත් හොයාගන්න බැරි අසංවිධිත රාජ්‍යයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා මේ වෙලාවේ විශාල අසාධාරණයක් රැකවරණයේ හිමි විය යුතු සැබෑ ලෙසම රැකවරණයේ හිමි යුතු කලාකරුවන් ගෙන් රජය හුඟක් දුරස් වෙලා තෝරාගත්ත අවිධිමත් ක්‍රමවේදයක් හරහා තමයි මේ ක්‍රියාව යන්නේ. ඊළඟ මම විශේෂයෙන්ම කතා කරන්න හිතු කාරණේ තමයි කලාකාරෝ හැටියට අපි සංවේදී මිනිස්සු හැටියට යම් දේශපාලන අදහසක් අපිට තියෙනවා මේ මොහොතේ ලංකාවේ දේශපාලනය තුල සිදුවෙන දේ විශේෂයෙන් අපි දන්නවා ඔබ අපි දන්න දෙයක් තමයි මේ මැතිවරණයට පෙර මේ මැතිවරණ ප්‍රකාශයටපත් වෙන්නත් පෙර ලංකාවේ තුන ප්‍රධානම සමාජ සංවාදයක් තමයි ඊළඟ පාර්ලිමේන්තුව උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් ශිෂ්ට සම්පන්න මිනිස්සුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගත යුතුයි කියන ඉතා බලවත් සංවාදයක් සමාජයේ තිබුණා. අපි මේ සංවාදය පෝෂණය කරා. අපි මේ සංවාදය සහාය දැක්වුවා. මොකද අපිට අවශ්‍යයි මේ ගමන් කරමින් හිටපු අශිෂ්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනුවට
ශිෂ්ටත්වයේ නැවත ඒ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුළට කැඳවා ගන්න. ඒ නිසා විනයක් සහිත අධ්‍යාපනයක් සහිත කුසලතාවයක් සහිත ශිෂ්ට මිනිසුන්ගෙන් පිරුණු භූමියක් බවට පාර්ලිමේන්තුව පත් කිරීමේ උවමනාවක් කලාකාරෝ හැටියටත් අපි කලක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක්. මොකද අපි දන්නවා මේ පාර්ලිමේන්තුව කොතරම් අශිෂ්ට භූමියක් බවට මෑත කාලේ ඕනෑතරම් අත්දැකීම් අපි සතුයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුව රටේ නීති සම්පාදනය කරන ආයතනයක් වෙනුවට අතිශය රස්තියාදුකාර මිනිසුන්ගේ භූමියක් බවට රූපාන්තරණය වුණා පසුගිය යුගයේ. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා කලාකාරයෝ හැටියට මේ රටේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන මිනිස්සු හැටියට මේ රට මෙතනින් අඩියක් හරි ඉස්සරහට යා යුතුයි කියලා ප්‍රාර්ථනා කරන කණ්ඩායමක් හිට අපි විශ්වාස කරා මේ නියෝජිත සභාව මේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින ආයතනය වඩා ශිෂ්ට සම්පන්න උගත් වියත් මිනිස්සුන්ගේ පිරියයි කියලා. අවාසනාවට අපි නිරීක්ෂණය කරන කාරණේ තමයි මේ මොහොත වෙනකොට ඒ පාර්ලිමේන්තුව සඳහා නැවත නාම යෝජනා කැඳවා තිබෙන්නේ අර එතෙක් මෙතෙක් පැවති ඊටාම දාමරික අශිෂ්ට මිනිසුන්ගේ නාම ලේඛනයක් තමයි ජනතාවට ඉදිරිපත් කොට තිබෙන්නේ. මේක හරියට කොටලුව ටිකක් තරගට දාලා අශ්වයන්ගේ කුසලතාවය බලාපොරොත්තු වෙනවා වගේ ක්‍රියාවලියක් නැවත ලංකාවේ දේශපාලන භූමිය ඇතුලේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් මිනිසුන්ට කියන්නේ කොහොමද අපිට තෝරලා එවන්න වඩා ශිෂ්ට මිනිස්සු, උගත් මිනිස්සු, වැඩ කළ හැකි දැනුමක් සහිත මිනිස්සු අපිට තෝරලා එවන්නයි කියලා මේ දේශපාලඥයෝ කොහොමද ජනතාවට යෝජනා කරන්නේ. එතකොට අලුත් පාර්ලිමේන්තුවක් කියන වචනේ ඒ වචනේ අර්ථයෙන් කොතරම් අලුත්ද කියලා ඔබට පේනවා ඇති මේ නාම යෝජනා කණ්ඩායම් නිරීක්ෂණය කරනකොට. එතකොට අපි නැවත යන්නේ අලුත් රටකටද? අපි නැවත යන්නේ නීති සම්පාදනය කිරීම සඳහා විශිෂ්ට මිනිස්සුන්ගෙන් සහිත පාර්ලිමේන්තුවකටද මේ යමින් ඉන්නේ? ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. අපි දන්නවා රටක පාර්ලිමේන්තුව කියලා කියන්නේ නීති සම්පාදනය කිරීමක්, නීති ක්‍රියාත්මක කිරීම සඳහා තීන්දුව තීරණ ගන්න රටේ සංවාදනය සඳහා විශේෂඥ ඥානයක් සහිත කණ්ඩායමක එකතුවක්. විශේෂයෙන් සියලු ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් විශේෂඥ ඥානයක් සහිත පිරිසකකින් තොරව කොහොමද රටක සංවර්ධනය සඳහා තීන්දුව තීරණ ගන්න? අපි අසාර්ථක වෙන්නෙම මේ කාරණේදී. ඒ නිසා පසුගිය කාලය පුරා මේ පාර්ලිමේන්තුව වඩා බුද්ධිමත් ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුවක් කළ යුතුයි කියන ඒ මහා සංවාදය මේ වෙනකොට පුස්සක් බවට පත් වෙමින් යනවා. ඒ නිසා අපි කලාකාරයෝ හැටියට කල්පනා කරනවා, අපි ජනතාවට කියනවා කල්පනාවෙන් බලන්න මේ දිහා. මේ එන්නේ ඔබේ නියෝජිතයා ඔබට වඩා සුදුසු කෙනෙක්ද? ඔබට වඩා ශිෂ්ට සම්පන්න කෙනෙක්ද? ඔබට වඩා උගත් කෙනෙක්ද? මේ එන්නේ කවුද කියලා මම හිතනවා අපි කලාකාරයෝ හැටියට ජනතාවට කියනවා කල්පනා කරන්න. තමන්ගේ ඊළඟ වසර 5 සඳහා තෝරාගන්නේ කවර නියෝජිතයෙක්ද කියලා. කල්පනා කරලා බලන්න ගම දුප්පත් වෙද්දී ඔබේ ගමේ නියෝජිතයා ධන කුවරයෙකුනේ කොහොමද කියලා. ගම දවසින් දවස ගම දුප්පත් වෙනවා. ඔබේ ගමේ දේශපාලඥයා දවසින් දවස ධන කුවරයෙක් බවට පත් වෙනවා. ඔබට පැහැදිලිද ලංකාවට මොකද්ද වෙමින් පවතින්නේ කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා අපි කලාකාරයෝ හැටියට මේ රටේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන කණ්ඩායමක් හැටියට මේ රට මෙතනින් අඩියක් හරි ඉස්සරහට යා යුතුයි කියලා කල්පනා කරන, ඒ සඳහා වෙහෙසෙන, කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතුව, කිසිදු ප්‍රතිලාභයක් නැතුව වෙහෙසෙන කණ්ඩායමක් හැටියට අපි විශ්වාස කරනවා. ජනතාවට අපි යෝජනා කරනවා. අපි දන්නවා ඔබට දීලා තියෙන නාම යෝජනා කණ්ඩායම් දිහා බැලුවට පස්සේ ඔබ ඉන්නේ අර්බුදයක, පැහැදිලි අර්බුදයක. අපි දන්නවා වඩා ශිෂ්ට පාර්ලිමේන්තුවක් ප්‍රාර්ථනා කරපු මිනිස්සු මේ වෙලාවේ ඉන්නේ ඉච්ඡා බංගත්තට පත්ව ඉන්නේ.
ඒ නිසා ඔබ බුද්ධිමත්ව කල්පනා කරන්න. පක්ෂපාත නෙවෙයි වඩා ශිෂ්ට ඔබ පාලනය කර හැකි රට වෙනුවෙන් යහපත් තීරණ ගත හැකි පාර්ලිමේන්තුවක් වෙනුවෙන් තීරණ ගැනීම ඉතා වැදගත්ම මොහොත ඉස්සරහා ඔබ ඉන්නේ. මේ අවස්ථාව ඔබ අහිමි කරගත්තොත් මේ අවස්ථාව ඔබ නිවැරදි තීරණ නොගත්තොත් මේ වෙලාවේ ඔබට තව අවුරුදු 5ක් මේ අවල කෙලියේ යෙදෙන මේ අශිෂ්ට පාර්ලිමේන්තුව දිහා බලාගෙන හූල්ලන්න සිද්ධ වෙනවා බව කිසිම සැකයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ ඔබට පැමිණි අවස්ථාව උපරිම ඵලදායී ලෙස පාවිච්චි කරන්න. මේ දේශපාලඥයන්ගේ උවමනාවල් පිළිබඳ කල්පනා කරන්න, නිවැරදි තීරණ ගන්න කියලාත් මේ වෙලාවේ අපි ජන නියම කලාකරුවෝ හැටියට ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට මේ දේශපාලඥයෝ විවිධ සටන් පාට නිර්මාණය කරමින් ලංකාවේ දේශපාලනය ඇතුලේ මිනිස්සුන්ගේ ඇස් වලට වැලි ගහන ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ කරමින් පවතිනවා. ඒක උදාහරණයක් තමයි අපි දැක්කා කරුණා අම්මාන් වගේ කෙනෙක් පසුගිය දවසක හමුදා නිලධාරීන් 3000ක් පමණ ඝාතනය කරයි කියලා උද්දාමයෙන් කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශයේ කොතරම් බැරෑරුම්ම කල්පනා කළගත යුතුද? මේ මොහොතේ ලංකාවේ හිරගෙවල් වල ඉන්නවා LTT සංවිධානයේ හැඳුනුම්පත පමණක් ළඟ තබාගෙන අසුවි සිරබත් කන දේශපාලන සිරකරුවන් ඉන්නවා. මතක තියාගන්න. ඒ බඳු වටපිටාවක තමන්ගේ කටින් කියනවා 3000කට අධික හමුදා නිලධාරීන් ප්‍රමාණයක් සෙබළුම් ප්‍රමාණයක් ඝාතන කරයි කියලා වහසි බස් දොඩන තාමත් හමුදා රැකවරණ යටතේම මේවා කියන කවුරුත් දන්නේ තා ප්‍රකට තහනම් සංවිධානයක සමාජිකයෙක් මේ වෙනතුරුත් ඔහුට කිසිම ආකාරයක ලංකාවේ ශිෂ්ට සම්පන්න නීතිය ක්‍රියාත්මක වී නැහැ. පැහැදිලිවම සාක්ෂි සහිතව තියෙනවා මේ මොහු ත්‍රස්තවාදී සංවිධානයක ප්‍රකට ඝාතන රාශියකට සහභාගී වුණු නායකයෙක් කියලා. නමුත් අපේ ලංකා ආණ්ඩුවලට පුළුවන් කමක් ලැබිලා නැහැ පොඩි මිනිහට ක්‍රියාත්මක වෙන නීතිය ක්‍රියාත්මක කරන්න මේ නායකයන්ට. ඒ නිසා මේ මොහොතේ අතපය කකුල් අහිමි වෙලා කතා කරගන්න බැරුව ඇස් පේන්නේ නැතුව යුද්ධ නිසා ආබාධිත වෙලා ඉන්න රණවිරුවන්ට මොකද්ද හිතෙන්නේ? ඔවුන්ට මොකද්ද හිතෙන්නේ? මේ වගේ නිදහසේ ලිහලා දාපු ත්‍රස්තවාදී නායකයෝ නීතිය සම්පූර්ණයෙන්ම නීතියට පිටින් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති එක්ක වහසි බස් දොඩන නායකයෝ ඉන්නවා. ඒ නිසා මේ ව්‍යාජ දේශප්‍රේමීත්වයන් නිර්මාණය කරමින් දකුණේදී කියන්නේ මොකද්ද? දකුණේ සමහර නායකයෝ කියන්නේ අපි LTT සංවිධානය පරාජය කරපු අභීත කණ්ඩායම. ඊට පස්සේ උතුර ගිහිල්ලා කරුණාම්මන් මොකද කියන්නේ? ඔහු උතුර ගිහිල්ලා කියනවා මම හමුදා නිලධාරීන් 3000කට වැඩි ඝාතනය කරා, තවත් විශාල පිරිසක් ඝාතනය කරා. ඒ නිසා මම කොරෝනාවටත් වැඩිය භයානක මිනිසෙක් කියලා මේ සමාජයේ ඉස්සරහා අභීතව ප්‍රකාශ කරන තරම් හයියක් කොහොමද ඔහුට හිමි වුනේ? ඔහුගේ සංවිධානයේ නමින් හිරබත් කරන රාශියක් ඉන්නවා. ඔවුන් සමහර වෙලාවට LTT සංවිධානයේ ඩෙන්ටිටි එක පමණක් ළඟ තිබිච්ච අය. එතකොට ඔවුන්ට ක්‍රියාත්මක වෙන නීතියත් මේ වගේ මහා විශාල ඝාතන ක්‍රියාවලිය වලට නායකත්වයේ දීපු කණ්ඩායමකට ක්‍රියාත්මක වෙච්ච නීතියත් ඒ වගේම ඔය කියන යුද ජයග්‍රහණය පිළිබඳව ඊට නායකත්වයේ දුන්නු සරත් පොන්සේකා වගේ හමුදාපතිවරයෙක් සම්බන්ධ වෙච්ච නීතියත් මේක හරියට නාට්‍යයක් වගේ. මේ නාට්‍ය හරිම ත්‍රාසජනක නාට්‍යයක්. මේක දිහා බලාගෙන ඉන්න මිනිස්සු තේරුම් ගන්න ඕන මේ ආමන්ත්‍රණය කරන්නේ කොතරම් නරක දේශපාලන අශිෂ්ට දේශපාලන ක්‍රියාවලියකටද කියලා. නිසා මෙන්න මේවත් අපි කලාකාරයෝ හැටියට සංවේදී බව මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ. මොකද හේතුව අපි මේ රටේ ජනතාවගේ නිදහස, සාමය, සතුට, සමෘද්ධිය ප්‍රාර්ථනා කරන කණ්ඩායමක් හැටියට, ජනතාව සමග ජීවත් වෙන කණ්ඩායමක් හැටියට අපිට මේ අගහැර යන්න බෑ. නිසා විශේෂයෙන්ම අපි මේ වෙලාවේ මේ රටේ ජනතාවට ඇරයුම් කරනවා සම්‍යක් දෘෂ්ටික වෙන්න, පාක්ෂික කන්නාඩි වලින් එළියේ
ඇත්ත දේශපාලනය දකින්න ඒ දේශපාලනය ඇතුලේ කියව ගන්න උත්සාහ කරන්න තමන්ගේ අනාගතය කෙසේ තමන්ගේ අනාගතේ කොයි දෙසටද ගමන් කරමින් තියන්නේ කියන එක සම්බන්ධයෙන් සම්‍යක් දෘෂ්ටිකව තීරණ ගන්න කියන එකත් බල කරමින් ඒ වගේම අපි රජයට බල කරනවා විධිමත් ක්‍රමවේදයක් සකසන්න දිවයින පුරා විසිරී සිටින අන්ත අසරණ වෙච්ච කලාකරුවන් රාශියක් වුණ උන්ට හඬක් නැහැ. ඔවුන් රැක බලා ගැනීම රජයේ වගකීමක්. නිසා ඒ සඳහා රජය විධිමත් තීරණ ගත යුතු දේශපාලන කණ්ණාඩි වලින් තොරව පොදුවේ සමස්ත කලාකරුවන් වෙනුවෙන්ම රජයේ තීරණ ගත යුතුයි කියන බලකිරීමත් අපි කරමින් මම මේ කටයුත්ත ඉස්සරහට ගෙනියන්න බාර දෙනවා අපි අනිකුත් කණ්ඩායමේ හිතවතුන්ට. අනුලද සිල්වා මම අවුරුදු 45ක් මාධ්‍ය වේදිනියක් වශයෙන් වැඩ කරා. ඒ කාලෙම මම වෘත්තීය ලේඛිකාවක්. දැනුත් මම වෘත්තීය ලේඛිකාවක්. මම පොත් 100 ගණනක් ලියලා තියෙනවා. නමුත් මම ලක්ෂපතියෙක්වත් දාස්පතියෙක්වත් නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙක් කිසිම මේ විශ්‍රාම වැටුපක් නැති අද පොතක් පතක් ලියලා ජීවත් වෙන කෙනෙක්. ණය යෝජනා ක්‍රම ගැන ගොඩක් කියවුණා. කමල් කතා කරා, කීර්ති කතා කරා. දේශපාලනය ගැන රවි මහත්මයා කතා කරා. ඉතාමත් වේගවත් කතාවක්. මම ඒකට පොඩ්ඩක් එකතු කරන්න කැමතියි. මොකද කලාකරුවෝ ඔක්කොම ඉන්නේ කොහෙද? කවුරු යටතේද? අපි යටත් වැසියෝ නෙමෙයි. නමුත් අපිට තියෙනවා සංස්කෘතික දෙපාර්තමේන්තුව. සංස්කෘතික දෙපාර්තමේන්තුව කලාකරුවෝ ගැන බලන්න ඕනේ. මම පොඩි අත්දැකීම් එක දෙකක් කියන්නම්. ඒ ගැන තරහ වෙන්න එපා. පෞද්ගලික අත්දැකීම්. මොකද ඒවා මට විතරක් නෙමෙයි තවත් අයට බලපාන. සංස්කෘතික දෙපාර්තමේන්තුව ඇත්තටම මං හිතන්නේ ලේඛක සංවිධාන ගැන, ලේඛකයෝ ගැන ඔය වගේ ඔක්කොම ලැයිස්තු තියෙනවා. නේද කමල්? ලැයිස්තු තියෙනවනේ ඒගොල්ලෝ ළඟ. ඒගොල්ලෝ මේ සංවිධාන මන් දන්නේ ලැයිස්තු තිබුණාට මොනවද කියලා දන්නවද කියලා. මම පුංචි උදාහරණයක් කියන්නම්. සුනාමි අවස්ථාවේ මගේ සේරම පොත් මම මේ කතෘ ප්‍රකාශකෙක් වශයෙන්ුත් කීයක් හරි හොයාගන්න ඕනේ ඉඳලා පොත් ගහනවා. මගේ පොත් මිටි ගියා හරියට අර ලෙලි වලවල් වල පොල් ලෙලි තියෙන්නේ ඒ වගේ. මට නිකන් පොඩි කාලයක් පිස්සු වගේ තිබුණා මගේ පොත් ගියේ හින්දා. මම ගිහිල්ලා සංස්කෘතික දෙපාර්තමේන්තුවට කිව්වා මගේ අර ගිය පොත් ටිකක් මට ගහලා දෙන්න බැරිද කියලා. පොත් 200-300ක්. ඇවිල්ලා බැලුවා. මගේ පොත් දැක්කා, ඔක්කොම දැක්කා. සංස්කෘතික දෙපාර්තමේන්තුව ඇවිල්ලා බලලත් ගිහිල්ලා මට කියනවා මොකද්ද ඒ නම මට මතක නැහැ. ඒ කාලේ ආපදා කළමනාකාර එකට ගිහිල්ලා කතා කරන්න. ඉතින් අපිත් අර හිඟන්නෝ වගේ මේ හිඟන්නෝ වගේ ඔතෙන්ට යන්න බෑනේ පොත් ටික නැති උනායි කියලා මං ඉතින් පොඩ්ඩක් මගේ ඔළුව පොඩ්ඩක් අප්සෙට් ගියා පොත් හින්දා. එච්චරයි. මගේ ඉතින් ලක්ෂ ගානක ඒවා නැති වුණා. ඒ වුණත් මට වැඩිම දේ අර පොත්. දැන් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා බලලත් කිව්වේ ආපදා එකට යන්න කියලා. ඔන්න ඔහොම තමයි අපේ සංස්කෘතික දෙපාර්තමේන්තුව. ඔය පළවෙනි කාරණය විතරක් නෙවෙයි. දැන් මම ණය යෝජනා ක්‍රම ගැන කතා කරන්නේ නැහැ. ඔබතුමා කතා කරා, ඔයා කතා කරා, දේශපාලන ගැන කතා කරා. මම පෞද්ගලිකව දැන් රුපියල් 5000ක් දුන්නනේ අපේ අසරණ අයට. ලේඛකයොත් ගොඩක් ඉන්නවා අසරණ. විශ්‍රාම වැටුපක් නැහැනේ ලේඛකයන්ට. ප්‍රකාශකයන්ගෙන් අපි ලැබෙන කීයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. දැන් අපි ප්‍රකාශකයෝ ළඟට ගියාම මේ මිනිස්සුත් දැන් හිඟන්නවා වගේ. මොකද මේ මිනිස්සුන්ටත් පරිගෙවන්න ඕනේ. අපිට ප්‍රකාශකයන්ගෙන් සත්‍යයක්වත් ලැබෙන්නේ නැහැ මේ පහුගිය කාලේ, මේ කොරෝනා කාලේ. ඉතින් ඒක බලාපොරොත්තු නුණු දෙයක් නේ. ඉතින් අපි මේ ලේඛකයේ වශයෙන් අපිට කරන්න දෙයක් නැහැ පහුගිය කාලේ. ලිව්වත් පොතක් විකුණ ගන්නත් බෑ.
නිවාඩුවක් විතරක් ලැබුණා ගෙදරට වෙලා ඉන්න ලේඛකයන්ට. සමහරව ඉතින් මොනවා හරි අත්දැකීම් හොයාගෙන මොනවා හරි ලියනවා. තවත් ඔය සංස්කෘතික දෙපාර්තමේන්තුවත් ගැන කතා කරනකොට මේ රවි මහත්මයා කියපු දේ පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න ඕනේ. අපේ කවුද සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හිටියේ කලාවට ලැබි පුද්ගලයෙක්. සුරවීර මහත්මයා හිටිය ඇමතිතුමා වශයෙන්. මන් දන්නේ මොනවද වැඩියෙන් කරේ කියලා. ගොඩක් ටිකක් දේවල් කරන්න ඇති වෙනත් අයට වැඩිය. නමුත් සංස්කෘතික දෙපාර්තමේන්තුවට කලාව ගැන කිසිම දෙයක් දන්න අයද ඉන්නේ. පත්තුනේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු. කලාව ගැන මම දන්නේ මගේ ඔළුවට වැඩ කරන්නේ නැහැ කලාව ගැන කිසිම සම්බන්ධයක් තියෙන අය පත් වුණා කියලා. දැන් මේ වාරෙත් මන් දන්නේ එහෙම වෙයිද නැද්ද කියලා අපි දන්නේ කවුද ඔය වියත් මගක් තියනවා යුතුයකම තියෙනවා ඔය වගේ සංවිධානවල මං හිතන්නේ ඒත් නෑ ලේඛකයෝ. සෝබනාය පහුගිය කාලේ හිටියා. නළු නිලියෝ හිටියානේ පාර්ලිමේන්තුවේ මොනවද කරේ? වචනයක්වත් කතා කරාද කියලා මන් දන්නේ පාර්ලිමේන්තුවේ. නළු නිලියෝ හිටියා ලස්සනයි ප්‍රජානප්‍රියයි. ඔය ඔකට තමයි පාර්ලිමේන්තුවට යන්නේ. එහෙම ගිහින් වැඩක් නැහැනේ. ඇත්තටම සාහිත්‍යයට හරි කලාවට හරි මොකට හරි සේවයක් කරන කෙනෙක් තෝරගන්න ඕනේ. එහෙම තෝරා ගැනීමක් මං හිතන්නේ තාම නැහැ. මම දන්නේ අපි දන්නේ දැන් ඇවිල්ලා බලමු ඡන්දෙට එන අයට ඡන්දෙ දීලා ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බලමු. එතකොට අපි පරාදයි. කල් වැඩි අවුරුදු 5ක්ම ඉතින් සංස්කෘතික දෙපාර්තමේන්තුවත් එක්ක ඒගොල්ලෝ සෙල්ලම් කරાવી ආණ්ඩුව. සංස්කෘතිය කියන එකක් ඇත්තටම ලංකාවේ ඒක නගා සිටවන්න ක්‍රමයක් නැහැ. කතා කරාම කියන්නේ මේ කතා කරාම නම් ඉතින් ඇත්තටම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හොඳ වැඩ කරනවා රාජ්‍ය සාහිත්‍ය උත්සවය කරනවා. මට මතකයි සුරවීර මහත්මයා ඉන්න කාලෙත් ඔයද ස්වීඩනයේ නැටුම් කණ්ඩායමක් ආව ලංකාවට වයෝසක නැටුම් කණ්ඩායමක්. ඒ නැටුම් කණ්ඩායමට පොඩි ප්‍රචාරයක් දෙන්න කියලා ගිහින් කතා කරාම නෑ ලියුමක් දුන්නා ඒ ආපු අය දුන්නා ලංකාවේ කෙනෙකුත් හිටියා. හැබැයි මේ ITN එක වෙනස කියන වැඩසටහනෙන් ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන්නා ඒ නැටුම් කණ්ඩායමට. නැතුව වෙන කිසිම කෙනෙකුට සංස්කෘතික අමාත්‍යාංශයෙන් අබමල් රේණුවක ප්‍රචාරයක් ලැබුණේ නැහැ. ඒගොල්ලෝ ලංකාවේ සමහර පාසල් වලට ගිහිලා දෙසරයක් ආව ලංකාවට. සමහර පාසල් වලට ගිහිල්ලා ඒ උන්ට ලැබෙන සියලුම ආධාර ඒ පාසල් වලට දුන්නා. මම කතා කරේ මේ සංස්කෘතික දෙපාර්තමේන්තුව ගැන. ඇත්තටම කොච්චර අඩුපාඩු තියෙනවද කියලා හුඟක් දෙනෙක් දන්නේ නැහැ. ලේඛක ලේඛිකාවෝ නම් දන්නවා මොකද මේ ඒගොල්ලන්ට යහපතක් සිද්ධ වෙන්නේ නැති නිසා. මේ ඇත්තටම දැන් ඔය රුපියල් 5000 දෙච්ච වෙලාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට යෝජනා කරන්න තිබුණා. කිසිම විශ්‍රාම වැටුපක් නැති ලේඛක ලේඛිකාවොත් හිටියා. අපිත් හිටියා. ඉතින් එහෙම දෙයක් ලැබුණේ නැහැ. ඒ හුඟා පෝසත් ව්‍යාපාරිකයෝ ඔය රුපියල් 5000 ගත්තා. මම හොඳටම දැක්කා ඒ පෝලිං වල ඉන්නවා වෙන ව්‍යාපාරිකයෝ. ඒගොල්ලන්ටත් විශ්‍රාම වැටුප් නැහැනේ ව්‍යාපාරනේ. ව්‍යාපාර වලින් කෝටිපති. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් ඒ පුද්ගලයෝ හොයාගන්න තිබුණානේ. මේ මිනිහා මොකද්ද කරන්නේ මේ මිනිහා මේ හිඟන්නේද නැත්නම් සල්ලි නැති මිනිහෙක්ද ඒවා ගැන හිතලා නැහැ. ඔය ෆෝන් එක පුරවලරියා විශ්‍රාම වැටුපක් නැහැ කිව්ව හැමෝටම දුන්නා. ව්‍යාපාරිකයෝ හිටිය හරියට මම දන්න මගේ අල්ලපු ගෙදර මිනිස්සුත් වෙන ව්‍යාපාරිකයෙක්. හැබැයි මේ මිනිස්සයා නම් සල්ලි ටික අරගෙන ටිකක් බෙදලා දුන්නා. එහෙමත් කරා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි අද ලංකාවේ තියෙන්නේ. සංස්කෘතික දෙපාර්තමේන්තුවට මම මේ බනිනවයි කියලා මේ හිතන්න එපා. අඩුපාඩු කියන්න ඕනේ ඉස්සරහා ඡන්දෙන් පස්සේ හරි එන ඇමති කෙනෙකුට හරි හදන්න. රට හදන්න. කලාකරුවෝයි කියන්නේ දැන් මම සාහිත්‍යකාරයෙක් විතරයි මම අනිත් කලාවන් ගැන එච්චරම දන්නේ නැහැ. නමුත් කලාකරුවෝ ඉන්නවා ලංකාවේ. සාහිත්‍යකාරව හැමදාම හිඟන්න. ඇත්ත වශයෙන්. රෝලින්ලා වගේ ඔය හැරි පොටර් ලිව්වා වගේ එහෙම අය ලංකාවේ නැහැ. 100 2 දෙනෙක් ඉන්නවා ගෙවල් හදාගෙන කාර් අරගෙන ජීවත් වෙන. නමුත් එහෙම කට්ටිය හරි අඩුයි. සාහිත්‍යකාරයා පොතක් පතක් ලියාගෙන ප්‍රකාශකයාගෙන් කීයක් හරි අරගෙන කතෘ ප්‍රකාශනයක් කරා නම් ඒක ඉතින් හිඟන තත්ත්වයටපත් වෙනවා.
ওই වගේ තත්වයක තමයි සාහිත්‍යකාරයෝ ඉන්නේ, ලේඛකයෝ. ඉතින් දැන් ඔය මේගොල්ලෝ හැමෝම කිව්වා මම දන්නේ නැහැ ඒක බෑන් කණ්ඩායම් වලට මේ ආධාර දෙන, ණය දෙන. මොකද ඇත්තටම සාහිත්‍යකාරයා ඔය පැත්තකට වෙලා ඉන්න මිනිස්සෙන් ඔය පත්තරයකට මොකක් හරි ලිව්වොත් තමයි සාහිත්‍යකාරයාගේ මූණ හරි පේන්නේ. අනිත් අය එහෙම නෙවෙයිනේ. සෝබනේට ඉන්න අයනේ සෝබනේ මූණ අර ඔක්කොම දැන් සංගීතකාරයෝ නලු නිලියෝ මේ මිනිස්සුන්ට නම් සල්ලි ඕන නැහැ. ඒ වුණත් ඒ වගේ කට්ටියට තමයි ඔක්කොම මේ ප්‍රසිද්ධිය ලැබෙන්නේ. සාහිත්‍යකාරයට පෙනුමක් නැහැනේ. පොතපත කියවන මිනිස්සුත් අඩුයි අද. අද සමාජයේ මේ සාහිත්‍යකාරයෝ හිඟන්නු කරලා තියෙන්නේ පොතපත කියවන මිනිස්සු අඩු වීම නිසා. ඒකට ඉතින් තාක්ෂණ දියුණුවක් වගේ කියන්න ඕනේ. ඇත්ත වශයෙන්ම හුඟක් වෙලා කතා කරන්න මම කැමති නෑ. මම දන්නේ මම බැන්නද කියලා මට තේරෙන්නේ නෑ සංස්කෘතික දෙපාර්තමේන්තුවට. නමුත් අනාගතයේ ඡන්දෙන් පස්සේ පත් වෙන සංස්කෘතික ඇමතිතුමා හරි ඇමතිතුමිය හරි කලාකාරයෙක් සාහිත්‍යකාරයෙක් රට ගැන හිතන කෙනෙක් වුණා නම් වෙනවනම් එහෙම ආය ඡන්දෙ ඉල්ලනවද කියලාත් අපි දන්නේ නැහැ. එහෙම කෙනෙක් වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒක යෝජනාවක් මගේ. බොහොම ස්තුතියි. මම වැරදි දේවල් කිව්වා නම් සමා වෙන්න. සුබ උදෑසනක්. මම නුවන් තේනුවර චිත්‍ර ශිල්පියෙක් සහ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්. ඉතින් ඇත්තටම මම දැන් මෙතන ඉන්න අනිත් ගොඩක් දෙනා කිව්ව කතාවල් අනුමත කරනවා. ඒ වගේම ඒගොල්ලෝ නොකියුව දෙයක් කට්ටියක් ගැනත් මම කියන්න ඉදිරියට වුණා. මොකද අද ඇත්තටම චිත්‍ර ශිල්පීන් කිව්වහම බොහොම සල්ලි තියෙන අයත් ඉන්නවා, සල්ලි නැති අයත් ඉන්නවා. මොකද චිත්‍ර ශිල්පීන් එදිනෙදා මොකක් හරි නිර්මාණයක් කරලා කීයක් හරි උපයගෙන තමන්ගේ දූ දරුවන්ට තමන්ගේ කට්ටියට වියදම් කරලා එහෙම තමයි ජීවත් වුනේ. හැබැයි මේ ආපු ව්‍යසනේ මුළු ලෝකෙටම ආපු ව්‍යසනේ අපිට විතරක් නෙවෙයි. ඒ චිත්‍ර ශිල්පීන් බොහොම අසරණ වුණා. මොකද ඒගොල්ලන්ට කරන්න වැඩ නැති වුණා. ඒගොල්ලන්ට ඒ වැඩ නොකරුවාම එදිනෙදා එන ආදායම නැති වුණා. ඒ වගේම ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් අපි දන්නවා ගොඩක් දෙනා තමන්ගේ ගෙවල් වල කම්පියුටර් තියාගෙන එදිනෙදා කීයක් හරි ආයතන වලට යම්කිසි නිර්මාණයක් කරලා කීයක් හරි හොයාගත්තා හිටියා. හුඟක් දෙනාට එහෙම නිර්මාණ ඒ කාලෙත් මේ කොවිඩ් කාලෙත් ඒ නිර්මාණ කරගෙන සල්ලි නොගෙවපු ආයතනක් තිබුණා. ඒ මිනිස්සු හරි අසරණ වෙලා හිටියා. ඉතින් මෙන්න මේ අය ගැන රජය හොයන්න, සංස්කෘතික දෙපාර්තමේන්තුව හොයන්න. මං හිතන්නේ කවුරුත් නැහැ ඒ ඉන්න චිත්‍ර ශිල්පීන් නිර්මාණ ශිල්පීන් ගැන. ඒගොල්ලෝ කිසිම සංවිධානයකට බැඳිලා නැති අය ඉන්නවා. මේ මං වගේ මමත් කිසිම සංවිධානයකට බැඳිලා නැහැ. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් වෙලා නැති කට්ටිය ඉන්නවා. ඒ වගේ අයව පොඩ්ඩක් දැනුවත් කරලා මේ දෙන ණය මුදල මොකක් හරි දැන් කියවුණා ණය මුදලක් දෙනවා කියලා 6%ට 4%ට ව්‍යාපාරිකයන්ට දෙනවා කිව්වා. ඉතින් මේ පොඩි ගානකට ඇත්තටම මේ මිනිස්සුන්ට ඒක ව්‍යාපාර නෙවෙයි ජීවත් වෙන්න හොයාගන්න ක්‍රමයක් හදලා දෙන්න. එතකොට ඒ ණය මුදල දෙන්නේ මේ මිනිස්සු ගෙවයි ඒක. ලොකු ව්‍යාපාරිකයන්ට වැඩිය ස්ථීර වශයෙන් මේ මිනිස්සු ගෙවයි. මොකද ඒ වගේ කට්ටිය ණය වෙන්න බයයි. එතකොට මේ මිනිස්සු මේ ණය අනිවාර්යෙන් ගෙවයි. අන්නේ විශ්වාසය ඇතුව මේ ණය මුදල දෙන්න. ඒ වගේම ලොකු කැම්පේන් කරනවා ඡන්දවලට. මං හිතන්නේ මේ ඡන්දවලට කරන කැම්පේන් වලට වියදම් කරන සල්ලි මේ අද මේ අසරණ වෙලා ඉන්න චිත්‍ර ශිල්පීන්ට දෙන්න මොකක් හරි කරලා. එතකොට මං හිතන්නේ කැම්පේන් කරනවට වැඩිය වටිනාකමක් ඇවිල්ලා මේ මිනිස්සු නිතැතියෙන්ම ඡන්ද දෙන්න පෙළඹෙයි. කාට හරි. ඉතින් ඇත්තටම මම මේ ජනනියමු කලාකරුවන්ගේ සංවිධානයට එකතු වෙලා මේ දේ කියන්නේ මගේ පුද්ගලික උමනාවකට නෙවෙයි. මේ පොදුවේ
අපිට එකතු වෙලා ඉන්න චිත්‍ර ශිල්පීන් මං හිතන්නේ ඒගොල්ලෝ බොහොම අසරණ වෙලා ඉන්නේ මේ අවස්ථාවේ. චිත්‍ර ශිල්පීන්, ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් ගොඩක් ඉන්නවා. දැනුවත්වම ගොඩක් ඉන්නවා. කිසිම සත්ත පහක ආදායමක් හොයාගන්න බැරි වුණා මේ මාස දෙක තුනට. ඉතින් ඔවුන් වෙනුවෙන් ඔවුන් ගැන හොයලා බලන්න සංස්කෘතික දෙපාර්තමේන්තුව යම්කිසි නිවේදනයක් නිකුත් කරලා එන්න රෙජිස්ටර් වෙන්න මෙහෙම අයට සහයෝගය දෙනවා කියලා එකතු කරගන්න කට්ටිය. එහෙම එකතු කරගෙන යම්කිසි දෙයක් කරන්න මේ රටේ ඉන්න පුරවැසියෝ ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕන, ඒ මිනිස්සුගේ දරුවෝ ඉගෙන ගන්න ඕන. යම්කිසි උපකාරයක් කරන්න මගේ ඉල්ලීම ඒකයි. ඇත්තටම අපේ රටේ වෙලා තියෙන්නේ පොඩි අය ගැන බලනවා අඩුයි. පුළුවන් තරම් උදව් කරන්නේ ලොකු අයට. ඒක නවත්තලා යම්කිසි වැදගත් දෙයක් කරන්න 104 හරි 102 හරි 106 හරි කමක් නැහැ. ඒ කොටස එකතු කරගෙන යම්කිසි ණය මුදලක් දෙන්න. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ජනනේමු කලාකරුවන්ගේ සංගමයට ඇත්තටම මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන කොහොම හරි යම්කිසි හොඳ තීරණයක් ගන්න ඡන්දෙදී වුණත් මෙතුමා කිව්වා ඒ වගේ යම්කිසි දෙයක් වැදගත් දෙයක් මේක අහන් ඉන්න අය හිතන්න පොඩ්ඩක් ඉදිරියට රට හදාගන්නේ කොහොමද කියලා. එච්චර තමයි මට කියන්නේ. බොහොම ස්තුතියි. චිත්‍ර ශිල්පියෙකු හා කවියෙකු වන කණිව් මදි මහත්මයායි ඊළඟට කතා කරන්නේ. දෙමළ භාෂාවෙන් ඔහුගේ ප්‍රකාශන ඉදිරිපත් කළා. அனைவருக்கும் வணக்கம். இன்று குழுமியிருக்கும் எங்களுடைய கலைத்துறை சார்ந்த அத்தனை நண்பர்களுக்கும் இதை கண்டுகளித்து கொண்டிருக்கும் உங்களுக்கும் என் பணிவான வணக்கத்தை முதல் தெரிவித்துக் கொள்கின்றேன். நாம் இங்கே இணைந்திருப்பது இலங்கை தேசத்தில் ஒன்றிணைந்த கலைஞர்கள் சார்பாக. கலைஞர் என்று வருகின்ற அந்த அடைமொழிக்குள் அனைவருமே அடங்குவார்கள். ஓவியராக இருக்கலாம், பாடகராக இருக்கலாம், பாடலாசிரியராக இருக்கலாம், நாடகம் நடிப்பவராக இருக்கலாம், சிற்பம் செதுக்குவராக இருக்கலாம், யாராக இருப்பினும் அனைவரையுமே நாங்கள் கலைத்துறை சார்ந்த புதல்வர்களாகத்தான் நான் பார்க்கின்றோம். இந்த நாடு இன்று எதிர்கொண்டிருக்கக்கூடிய இந்த சூழலில், கொரோனா என்கின்ற அந்த சூழலில் கடந்த 6 மாதங்களாகவே கலைத்துறை சார்ந்த பலருக்கு வேலை சார்ந்த அவர்கள் செய்கின்ற வேலைகளிலே பல இன்னல்களை அவர்கள் சந்தித்து கொண்டிருக்கிறார்கள். அதற்கு பொறுப்பு என்பது இது பொதுவான ஒரு உலகமெங்கும் பரவி இருக்கிற இந்த கொரோனாவால் வந்த பிரச்சனையாக இருந்தாலும் கூட உள்ளூர் இருக்கக்கூடிய எங்களை போன்ற கலைஞர்கள் அன்றாடம் அவர்களுடைய வாழ்வாதாரங்களை தேடிக்கொள்வதற்கு தங்களுடைய கலைப்படைப்பை தான் முன்னிறுத்தி கொண்டு இத்தனை காலம் வந்து கொண்டிருக்கிறார்கள். இப்போ இந்த இக்கட்டான சூழ்நிலையில் எமது அரசாங்கம் கலைஞர்களுக்கான உதவியாக தரப்போகின்ற இந்த முற்பணங்கள் அல்லது லோன் என்று அழைக்கப்படுகின்ற அந்த முற்பணங்களில் வட்டி வீதங்கள் எல்லாம் ஐயாக்கள் இவர்களெல்லாம் சொன்னார்கள். என்னை பொறுத்த வரைக்கும் ஒரு கலைஞன் என்பவனை ஏற்கனவே பல பிரச்சனைகளுக்குள்ளும் கடன் ஆளியாகவும் இருக்கின்ற பொழுது அவனை மேலும் கடனாளியாக்கக்கூடாது இந்த கடன் தொல்கை. எனவே இது கடனற்ற முதலாக அவர்களுக்கு தந்தால் அவர் நிச்சயம் மேலும் ஒருபடி தங்களுடைய கலையை வளர்த்துக் கொள்வதோடு தங்களுடைய குடும்பத்தையும் அவர் வளர்த்துக் கொள்ள முடியும் என்பதை நான் பணிவாக தெரிவித்துக் கொள்கிறேன். காரணம், இதற்கு நல்ல ஒரு கதை கூட என்னிடம் இருக்கிறது. ஒரு கவிஞன் ஒரு நாட்டை பற்றி பாட வருகிறான். அரசாங்கத்தின் அரசர் அவருக்கு ஒரு எழுத்துக்கு 1 பவுன் ஒரு தங்கம் என்று சொல்கிறான். அவன் 6000 பாடல்கள் 6000 வரிகளிலே அந்த பாடலை எழுதி முடித்துக்கொண்டு காட்டுகின்ற பொழுது அரசன் அதை தங்கம் என்று சொல்லிவிட்டோம் என்று யோசிக்கின்ற பொழுது மந்திரி அவர்கள் தங்கத்துக்கு பதிலாக வெள்ளியை அனுப்பி விடுவோம் என்று சொல்லுகிறான். எனவே அவன் அந்த நன்று தங்கம் எனக்கு வரப்போகிறது, 6000 தங்கம் வருகிறது, தங்க பவுன் வருகிறது என்று சொல்லி அவன் சந்தோஷமாக தன் குடும்பத்தாரும் சொல்லிவிட்டு அவன் ஒரு இடத்திலே போய்ட்டு குளித்து கொண்டிருக்கின்ற பொழுது
அவனுக்கு 6000 வெள்ளி பவுன்கள் வந்து கொடுக்குறார்கள் அந்த சேவகர்கள். அவன் பார்த்து விட்டு என்ன எனக்கு கொடுத்தது, இல்லை உங்களுக்கு இதை தான் அனுப்பியிருக்கிறான். அங்கே பணியாற்றி கொண்டிருந்த அவர் வந்தவர்களுக்கு 20,000-மும் அந்த ஆற்றில் நின்று கொண்டவர்களுக்கு 20,000-மும் வெளியே செருப்பை வைத்து விட்டு போனவனுக்கு 20,000 கொடுத்து விட்டு வந்து விடுறான். கலைஞனும் அப்படித்தான், தனக்கு கிடைக்காத போது பகிர்ந்து விட்டு போகிறான், வீட்டுக்கு போகிறான், இல்லை மனம் நொந்து மறந்து போகிறான். அதன் பிறகு வேறொரு புலவர் வந்து அந்த பாடலை பார்த்துவிட்டு நன்றாக இருக்கிறது யார் எழுதுது என்று கேட்டபோது இப்படிப்பட்டவர் எழுதியிருக்கார் என்று சொன்னவுடன் மனம் திருந்திய அந்த அரசன் மறுபடியும் 6000 தங்கற்காசுகளை அந்த கலைஞனுக்கு அனுப்புகிறான். இப்போ வீட்டுக்கு போகின்ற பொழுது முன்வாசல் வழியாக 6000 தங்க பவுன்கள் வருகிறது, பின்வாசல் வழியாக அந்த கலைஞனுடைய பிணம் போகிறது. அப்போது அந்த 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 கலைஞனுடைய மகள் சொல்கிறாள், என் தந்தையை மூடுவதற்காக தங்க மண்ணை அனுப்பியிருக்கிறான் இந்த அரசன் என்று அந்த கதை முடிகிறது. இப்படியான சூழலை நாம் இருக்கின்றோம். காலம் கடந்து தரப்படுகின்ற எந்த ஒரு பொருளுக்குமே மதிப்போ மரியாதையோ கிடையாது. எனவே இப்போது இவர்கள் எல்லாம் மின்னல் பட்டு கொண்டிருக்கிற இந்த கலைஞர்களை கட்டாயம், குறிப்பாக ஓவிய கலைஞர்கள், இலங்கை தமிழ் சூழலில் பத்திரிகை சார்ந்த ஓவியர்கள் என்பது மிக குறைவு, ஓவியர்களே கிடையாது. ஏன் இந்த துறைக்கு வர பயப்படுறார்கள் சொன்னால் இந்த மாதிரி சிக்கட்ட நிலைமைகளும் அவனுக்கு வாழ்வாதாரமாக எதை கொண்டு போவான், அவனுக்கு எப்படி குடும்பத்தை நடத்தி கொண்டு போவான். எனவே இவற்றையெல்லாம் நான் கண்முன் நிறுத்திக் கொள்கிறேன். காரணம், ஒரு படைப்பாளன் என்பவன் வந்து யாசகன் அல்ல. அவன் மாரிடம் போயிட்டு 4 காசு 5 காசு கேட்க முடியாது. அவனை தேடித்தான் இந்த நம்ம சமூகம் படைப்பாளை நோக்கி நகர வேண்டும். எனவே சமூகத்துக்குள் இருக்கக்கூடிய படைப்பாளன் என்பவன் கலை சார்ந்து இருக்கின்ற எல்லா வித துறையிலும் வந்து அவன் மிகப்பெரிய வெற்றி அடைய வேண்டும் என்றுதான் ஒவ்வொரு கலைஞனும் தன்னை நோக்கி நகர்கிறான். ஆனால் அவனுக்கு இப்படியான பொருளாதார சிக்கல்கள் வருகின்ற பொழுது அவன் மட்டும் அங்கே பாதிக்கப்படவில்லை, ஒட்டுமொத்த கலை சார்ந்த எல்லாமே பாதிக்கப்படுகிறது. எனவே கலைஞர்களை வாழ வைப்போம். கலை ஒன்றுதான், கலை கலாச்சாரம் ஒன்றால் மட்டும்தான் எழுவரும் எத்தனை நூற்றாண்டு கலந்தாலும் ஒரு நாடு முன்னேறி இருக்கிறது என்பது வந்து அங்கே கட்டியிருக்க கட்டடங்களை பார்த்தோ வைத்திருக்கும் பணத்தை பார்த்தோ சொல்வதில்லை. கலை எவ்வளவு தூரம் வளர்ந்திருக்கிறது என்பதை வைத்துத்தான் ஒரு நாடு முன்னேறி இருக்கிறது என்பதை பார்க்கிறோம் என்பது உலக வரலாறு. எனவே இந்த இலங்கை சூழலில் இருக்கக்கூடிய இந்த அசாதாரணமான சூழலில் சிக்கி கொண்டிருக்கின்ற எல்லா கலைஞர்களுக்கும் பொதுவான ஒரு கொடுப்பனவாக அனைவரும் அது ஒன்றிணைந்து தர வேண்டும் என்பதை என்னுடைய அன்பான வேண்டுகோள். வணக்கம். शुभ उदयसनक मम ललित राजपक्ष नाट्य निष्पादक सह रंगन शिल्पी ජනනියම කලාකරු වෙනුවෙන් මම අද මෙතන පෙනී සිටිනවා. මට ඉස්සෙල්ලා මේ කතා කරපු සහෝදර සහෝදරියෝ ගොඩක් කාරණා මතු කරා. හැබැයි නාට්‍යකරුවෙක් හැටියට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් මට එච්චර කාලයක් ගන්න බෑ. මොකද අපි ගොඩක් වෙලා කල් ගත කරපු නිසා මේ මොහොතේ අපි දන්නවා අපි වේදිකාවක විශේෂයෙන්ම අපි වේදිකා නළුව හැටියට අපිට වේදිකාව දකින්න ආස මොහොතක අපි මේ ඉන්නේ. මම මේ පහුගිය දවස්වල කරපු නාට්‍යක නළු නිලියත් එක්ක කතා කරලා අපි තීරණයක් ගත්තා අපි මුදලක් අය කරගන්නේ නැතුව හෝ වේදිකාවකට ගොඩ වෙමු කියලා. තාමත් ඒ කියන්නේ මේක අර ඒ තරම්ම මේ වේදිකාවට නගින්න තියෙන ආසාව. පස්සේදී අපි අන්තිමේදී ගණන් හදලා බැලුවා ඒත් රුපියල් 50000ක් විතර යනවා. මොකද සංගීතයේ සපයන්නන්ට තිර විදුලි ආලෝකයේ සපයන වේදිකාවට රංගහලට ඒ කෙසේ වෙතත් අද තවමත් මේ වෙනතුරු අවසරයක් ලැබෙලා නැහැ. මොකද නාට්‍ය ශාලාවල වේදිකාවක් රංගගත කරන්න නාට්‍යයක් රංගගත කරන්න. ඉතින් මේ මගේ තියෙන මේ සිතුවිල්ල මම මේ කියන ගමන්ම මට තවත් මගේ සහෝදර නළු නිලියන් ගැන මම මෙහෙම දෙයක් කියන්න ඕන. එකක් තමයි අද බෝඩින් ගාස්තු ගෙවා ගන්න බැරි නළුවෝ නිලියෝ උන් දරුමල්ලන් එක උන් බොහොම අසරණ වෙලා ඉන්නවා. මම හිතන්නේ මේ දෙන දීමනාව තුල මේ 106ක් කියන්නේ ඔවුන්ට ලයිට් බිලක් ගෙවා ගන්න බැරි තත්ත්වයක ඉන්නවා. උන් ඊටමත් අසරණයි.
විශේෂම මම මේ කතා කරන්නේ මේ මෙගා නාට්‍යවල ජීවත් වෙන නළුනියන් ගැන ඔවුන්ගේ තත්ත්වය කෙසේද කියලා මම මෙතන තක්සේරු කරන්නේ කෙසේ වෙතත් වේදිකාවත් එක්ක ගනුදෙනු කරන බොහෝ නළුනිලියන් උන් වේදිකාවෙම ඉන්නේ උන් වේදිකාවට ආදරය කරනවා ඇලුම් කරනවා උන් යහපත් වේදිකාව යහපත් කලාවක් වෙනුවෙන් පෙනී සිටින කලාකරුවෝ අද අන්ත අසරණ තත්ත්වයක ඉන්නේ. ඉතාමත් අසරණ තත්ත්වයක අපි පහුගිය දවස්වල මේ කමල් පෙරේරා මාත් එක්ක අපි කීප දෙනෙක් එකතු වෙලා පොඩි සහන වැඩපිළිවෙලක් නැතිකන සමහර අය ඇස්වලට කඳුළු ආව වුන්ගේ ගෙවල් වලට ගියාම. ඉතින් එහෙම තත්ත්වයක මේ කලාකරුවෝ ඉන්නේ. මම කියන්නේ මෙච්චරයි. මේ ණය මුදල දෙන්න හැබැයි මේ පොලිය දෙන්න මේට සාධාරණ වෙන්න. මේ මම කියන්නේ අනිත් ශිල්පීනුත් කැටයම් ශිල්පීන් එතකොට අර ඉස්සෙල් ප්‍රකාශ කරා වගේ ගොක්කොල කලාවේ නේතන සියලුම අය වෙනුවෙන් මම කියා කතා කරන්නේ. ඔවුන් ඊටම අසරණ තත්ත්වයකින් අපි දන්නේ අපිට තව මාස 3කින් වේදිකාව විවෘත වෙයිද කියලා. අපි දන්නේ. අපි චිත්‍රපටි වල රංගපාපු සල්ලි තාම අපිට ලැබිලා නැහැ. ඉතින් මම මේ කියන්නේ අපිට ඉල්ලන්නත් බෑ ඔවුන් ඉන්න තත්ත්වය දිහා බලන්න. මම කියන රජයක් හැටියට මම ඊටමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඊටමත් සංවේදී මොහොතක් මේ කොවිඩ් වසංගතයත් එක්ක කලාකරුවෝ අන්ත අසරණ තත්ත්වයක ඉන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් වෙනුවෙන් මෙන්න දෙන පොලිය ඊටමත් ඔවුන්ට ගෙවා ගන්න බැරි තත්ත්වයක මම හිතන්නේ ඔවුන්ට එහෙමත් අමාරු තත්ත්වයක ඉන්නේ. ඒ නිසා මේ ගැන යමක් හිතන්න. මේ ගැන හිතලා බොහොම මානව හිතවාදීව හිතලා මේ කලාකරුවන් ගැන හිතලා යම්කිසි සැලකිල්ලක් කරන්න. මම හිතන්නේ මේකට තවත් උණපූර්ණයක් දක්වයි මගේ මිත්‍ර චන්දසෝම බින්දුහේව මම උට ආරාධනා කරනවා මේ තවත් මේ ගැන යමක් කතා කරන්න. මොකද තවත් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්. මම චන්දසෝම බින්දුහේවා ජනනියමු කලාකරුවන්ගේ ක්‍රියාකාරී සමාජිකයෙක්. ඒ වගේමයි ඔබ කවුරුත් දන්නවා ඇති මම රංගන ශිල්පියෙක් විදිහට තමයි මාව අඳුරන්නේ. නමුත් මේ මොහොතේ මම රංගන ශිල්පීන්ට වෙච්ච අසාධාරණයක් ගැන නෙවෙයි කතා කරන්නේ. ගැන අපේ මට කලින් කතා කර ලලිත් සහෝදරයා සෑහෙන විස්තරයක් කරා. මම කතා කරන්නේ රංගපෑමට අමතරව මම වේදී ඉන්න අනිකුත් ශිල්පියක් ගැන කතා කරන්න. ඒ මොකද මම මේ රංගනයට අමතරව කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වෙස්මූණු හා ලී කැටයම් උපදේශකවරයෙක් විදියට සේවය කරලා මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. ඉතින් අපි සෑහෙන පිරිසක් පුහුණු කරලා තිනවා ලංකාවේ විවිධ ප්‍රදේශයෙන් ආපු පිරිස පුහුණු කරලා තිනවා. ඒ අය මේ වෙනකොටත් ඒ ශිල්ප වලින් තමයි දිවි ගැට ගහගන්නේ. විශේෂයෙන්ම මේ කාලේ ඒගොල්ලෝ ගෙවල් වලට වෙලා හදන මේ නිර්මාණ තමයි ගෙනहुल्ලා විදේශ සංචාරකීන් සඳහා ඒ ආයතන වලට බාර දීලා ඒ මුදල් අරගෙන ජීවත් වෙන්නේ. මම දන්න තරමින් ගොඩක් අයට මුදල් සම්පූර්ණ මුදල් ලැබෙන්නේ නැහැ. ස්ථාන තුනෙන් එකක් වගේ මුදල තමයි බඩු විකුණන එකන් හම්බ වෙන්නේ. ඒකත් මේ කාලේ වෙනකොට මේ කොරෝනා තත්ත්වයේ උඩ දැන් ඒ සාප්පු වැහිලා තියෙන්නේ. ඒ හින්දා ඒ අයට ජීවත් වෙන තත්ත්වය මායික දුරකථනයෙන් සම්බන්ධතාවය ඇති කරගෙන කියනවා නිතර. ඒ වගේමයි මගේ ගම අම්බලන්ගොඩ මම දන්නවා කෝලං එතකොට රූකඩ ශිල්පීන් මේ ඊයේත් කතා කරා රූකඩ කණ්ඩායමක කෙනෙක් මහත්තයා අපි වෙනුවෙන් මොනවා හරි කතා කරන්න කියලා කිව්වා. මේ ඒ මොකද රූකඩ කණ්ඩායම් 4-5ක් ඉන්නවා අම්බලන්ගොඩ. මේ ඒගොල්ල ජීවත් වෙන්නේ තමන්ගේ කණ්ඩායමත් එක්ක ආරාධනා ලැබෙන විදියට විවිධ ප්‍රදේශවල ගිහිල්ලා
රූකඩ සංදර්ශන පවත්වලා ඒ ලැබෙන මුදලින් තමයි එයා ජීවත් වෙන්නේ. මේ වෙනකොට කියන්න කනගාටුයි. එයා බොහොම අසරණ තත්වයක ඉන්නේ. ඇත්තම කියනවා නම් රජයකට මේ කලාකරුවන් වෙනුවෙන් මේ ඔය දෙන මේ මුදල අර සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට 4%කට දෙන්න පුළුවන් නම් ඇයි මේ කලාකරුවන්ට බැලුවහම මේ සමාජ බැලුවහම ලංකාවේ ජීවත් වෙන දැනට ඉන්න ජනතාවගෙන් බැලුවහම දශම ගණනක් තමයි කලාකරුවෝ ඉන්නේ. මං හිතන්නේ බොහොම සුළු මුදලක් තමයි රජයට දරන්න වෙන්නේ මේ ජාතික ආදායම් බැලුවහම. ඉතින් ඒකින්ද මම නම් ආරාධනා කරනවා 100% නෙමෙයි 104 මුදල මේ පොලියකට ඒ මුදල් ලබා ගන්න අයට අවස්ථාව දෙන්න. ඒ අයගේ දරු පවුල් ජීවත් කරන්න ඕනේ. ඒ තවමත් සංචාරකීන් පැමිණෙන්නේ නැති නිසා සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තියෙන්නේ. තව කොච්චර කාලෙකින් ඒ තත්ත්වය ඇති වේද කියන්න බෑ. ඒ නිසා මම නම් යෝජනා කරනවා රජයට කරුණා කරලා මේ ජනතාව ගැන කල්පනා කරලා මේ කලාකරුවන් ගැන හිතලා 104 මුදලට අර සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට දෙන මුදලටම විදියටම පොලිය 104 දක්වා අඩු කරලා ඒ හැම කෙනෙකුටම ලැබෙන්න සලස්වන්න මම හිතනවා දැන් ලංකාව පුරා තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන් ඉන්නවා. ඒ අය මාර්ගයෙන් සමහර මම හිතනවා ගිහිල්ලා ඉවර වෙලා විමසීමක් කරන්න පුළුවන් ඒ ප්‍රදේශවල ඉන්න ඒ කලාකරුවන් අසරණ වෙච්ච පීඩාවටපත් වෙච්ච කලාකරුවන් කවුද කියලා හොයලා ඉවරලා ඒ අයට පිළිසරණක් වෙන්නේ කියලා ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. මම දේවි ගාල්ලගේ සාහිත්‍යකරුවෙක් හා ලේඛකෙක් හා සාහිත්‍ය පරිවර්තකයෙක් හැටියට ජනනියම කලාකරුවෝ සංවිධාන නියෝජනය ගැන කතා කරන්නේ. මම ඊටාම සංක්ෂිප්තව වේගවත්ව කාරණා 3-4ක් ඔබට කියන්නම්. දැන් මෙතන මේ සියලුම අපේ සහෝදරවරුන් කලාකරුවන් පළ කරපු අදහස්වල හරය ගත්තාම තියෙන්නේ මේ හුණුවටේ කතාවේ කියන දෙයක් වේනම් සුදුසාටම අයිති යුතු කියන කාරණය ඉෂ්ට නොවීම පිළිබඳව යථාර්ථයක් තමයි දැන් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ඊටාම අවාසනාවන්ත ජාතියක් කියලා මම හිතනවා හැමදාම. අපි හැමදාම රටේ ප්‍රශ්නයක් වුණාම අඬා දොඩා වැළපෙමින් නිල්ලා යදිමින් සිටින ජාතියක්. විශේෂයෙන් කලාකරුවන්. සාමාන්‍ය යථාර්ථය කියන්නේ ඇගීම තියෙන්නේ මතු පිට දෘශ්‍යමානයේ තියෙන්නේ කලාකරුවන් කියන්නේ මහ උත්තම උත්තුංග ජන කොටසක් කියලා. හැබැයි ඔවුන්ට ලැබිය යුතු ළමක්, ඔවුන්ට හිමි යුතු වරප්‍රසාදයක්, ඔවුන්ට හිමි යුතු ගෞරවයක් වෙනවා නම් ඒක ලබා ගන්න ඉල්ලන්ට වෙනවා, අඬා දොඩා වැළපෙන්න වෙනවා, පසුපස යෑම් කරන්නට වෙනවා. මේක ඊටාම ඛේදජනක කාරණයක්. දැන් අපි මේ රජය එනකොට බොහෝ විට සමාජයේ පැතිරුණු කතාවක් තමයි ඔවුන්ට ඡන්දය දුන්න අයත් පොදුවේ සියලු දෙනාමත් දරාපු මතයක් තමයි මේ එන්නේ වැඩ කරන්න පුළුවන්, කරන්න උවමනාව තියෙන, හැකියාව තිබෙන රජයක් කියලා, රාජ්‍ය නායකයන් කියලා. නමුත් අද මෙහෙ මොහොත වෙනකොට ඔවුන් ඊතා ශීඝ්‍රයෙන් වේගයෙන් මනාව තහවුරුකමින් සිටිනවා ඔවුන්ටත් වැඩ කරන්න බැහැ කියන කාරණේ. ඔවුනුත් අසමත් කියන කාරණය. ඔවුන් ළඟ ඉන්නෝ වියතුන් කියලා කණ්ඩායමක්. ඔවුන්ගේ නායකයා මේ රටේ රාජ්‍ය නායකයා විත්තා විශාල දැවැන්ත පරිමාණයේ ඉහළ කාර්යශූර නායකයෙක් කියලා තමයි අපිට රටට කියා සිටින්නේ. නමුත් මෙවැනි සුළු කාරණා මේ සුළු කියනවට මම මේක මේ කලාකරුවන්ට ණය මුදලක් සැපීම කියන එක ඇත්ත වශයෙන්ම සංකීර්ණ කාරණයක්. මොකද මේ පිරිස් තෝරා බේරා ගැනීම අමාරුයි. ඒ නිසාම තමයි රජය මේ ඊටම අර පරිස්සමෙන් කළ යුතුව තිබුණේ. මට වැටහෙන හැටියට මෙහි 75ක 80ක 70ක පමණවත් පිරිසිදු භාවයක්, පවිත්‍ර භාවයක්, කාර්යක්ෂම භාවයක් තියාගෙන කරන්න තිබුණු ක්‍රමවේදයක් තියෙනවා. මම ලංකා බැංකුවේ වැඩ කළ විශ්‍රාම ලබාගෙන සිටින කෙනෙක්. ඒ නිසා මේ බැංකු කළමනාකරණ කටයුතු අපිට දැනීමක් තියෙන හින්දා අනිත් අතට
මම එක පුද්ගලික කාරණයක් කියනවා නම් මම විශ්‍රාම වැටුපක් ලබන නිසා මම මේ කලාකරුවන්ට දෙන ණය හෝ ආධාර කිසිවක් පුද්ගලිකව ඉල්ලන්නේ නැහැ. මෙතන සිටින සමහර අයත් ඒ ආධාර හෝ ණය බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද අපි ආත්ම ගෞරවය අංක 1ට තබාගෙන ගනුදෙනු කරන ජීවත් වෙන පිරිසක්. ඒ නිසා අපි කතා කරන්නේ පොදුවේ කරනවා නම් යමක් එය නිවැරදිව පිරිසිදුව කළ යුතුයි කියන පදනමේ ඉඳගෙන. රජයට මේ කරනවා නම් යම්කිසි විනිවිද භාවයක් තිබාගෙන කරන්න තිබුණු මාදිලිය තමයි ෆ්‍රේම්වර්ක් එකක් හදාගන්න තිබුණා. ඔව් ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්නවා රටෙන් ඉල්ලීමක් ආවා කලාකරුවන් ඉල්ලීමක් ආවා ආධාරයක් කරන්න සහනයක් දෙන්න කියලා. රජයට තිබුණා ෆ්‍රේම්වර්ක් එකක් හදාගන්න මෙන්න අපි ණය මුදලක් මෙපමණ මුදලක් මෙන්න මේ කොන්දේසි යටතේ පිරිනමන්න තීරණය කර තිබෙනවා රජය. ඒ සංස්කෘතික අමාත්‍යාංශයට හෝ වෙනත් නිශ්චිත අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවට බාර දීලා ඒ දෙපාර්තමේන්තුවට හෝ ආයතනයට කරන්ට් ඉල්ලීම කරලා මේ ණය මුදල ලබා ගන්නට කියලා. මීට පූර්වාදර්ශයක් තිබෙනවා මෙතන කලින් සඳහන් කළා කලාකරුවන්ට මෝටර රථ මිලදී ගැනීම සඳහා ණය මුදලක් මීට කලින් කරලා තියෙනවා ලංකාවේ. ඒක යම්කිසි පිළිවෙලක් සහිතව ප්‍රශ්න ආදිය අඩුවෙන් ඒක කෙරුණා. ඉතින් ඒ වගේ ක්‍රියාදාමයකට යන්න තිබෙදී තමයි ඡන්දය බලාපොරොත්තු වෙන්නේ නැත්නම් වෙනත් දේශපාලන උවමනාවල් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ සංවිධාන හරහා එන්න වෘත්තීය සමිති හදාගෙන කියලා වගේ නොමගැවීමක් කරලා මේ කරපු අවුල තමයි දැන් එක එක පල්ලි කණ්ඩායම් නිර්මාණය කරගෙන එක එක පුද්ගලයන් නායකයන් ගාවට ගිහිල්ලා ඇමතිවරුන් ගාවට ගිහිල්ලා තමයි අද මේ ඇති වෙච්ච අවුල් සහගත තත්ත්වය ඇතිලා තිබෙන්නේ. ඒ නිසා මේක වහාම මේ කිව්ව කාරණා ආදී සලකා බලමින් නිවැරදි කරගත යුතු තිබෙනවා කියන කාරණේ තමයි අපි කියන්නේ. අනිත් අතට මේ තත්ත්වයන් තුල ඉදිරියේදී අපි කල්පනා කළ යුතු වන්නේ ඉදිරි මැති වෙන්න එක දුනත් කලාකරුවන් කල්පනා කළ යුතු වන්නේ අපි තවදුරටත් මෙබඳු අසමත් රාජ්‍යයන් පිළිබඳව රාජ්‍යතන්ත්‍රයන් පිළිබඳව විශ්වාසය තබනවාද කියන කාරණය කල්පනා කරන්න හැටියට ඉල්ලා සිටමින් කලාකරුවනුත් තමන්ගේ ආත්මකර්තෘත්වය ගැන කල්පනා කරන්න හැටියට ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. කලාකරුවන් සම්බන්ධයෙන් අද වුන් මුහුණ දී සිටින අර්බුදයේ සම්බන්ධයෙන් ඉතා වැදගත් අදහස් මාලාවක් මෙතෙන්දී ඉදිරිපත් වුණා. රජයකට අවංක උවමනාවක් තියෙනවා නම් කලාකරුවන් වෙනුවෙන් මේ ව්‍යසන අවස්ථාවේ කිසියම් ආකාරයක සහනයක් සැලසීමට රජයට අවංක උවමනාවක් තිබෙනවා නම් ප්‍රමාණවත් උවමනා තරම් කරුණු ඉදිරිපත් වෙලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ ඍජු අවධානය මේ ඉදිරිපත් කළ කරුණු වෙත යොමු වෙයි කියලා. නමුත් අපේ අත්දැකීම නම් කොපමණ අපි කිව්වත් බීරියලින්ට වීණා ගායනා කරනවා වගේ තමයි මේ తত্ত্বය කිසිසේත් අවධානය යොමු වෙන්නේ නැති තත්වයක් තමයි තියෙන්නේ. හැම දෙයක්ම දේශපාලනීකරණය කරගනිමින් Tamanගේ වාසිය සඳහා Tamanගේ ඉදිරි බලය රැක ගැනීම සඳහා යොදා ගැනීමේ ඊටාම නරක පෙර අත්දැකීම් තමයි තිබෙන්නේ. මේ මොහොතේ අපි කිසිම අධිතක්සේරුවක් නැහැ මේ පිළිබඳ විධිමත් භාවයෙන් විනිවිද භාවයෙන් හරි හැටි කටයුතු කෙරෙයි කියලා. නමුත් අපි අවධාරණයෙන් ප්‍රකාශ කරනවා මේ ණය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා නම් පැහැදිලිවම කාටත් පිළිගත හැකි කාටත් සාධාරණත්වයේ ඉටුවන අයුරින් ඒක ක්‍රියාත්මක කරන්න රජයේ අවධානය යොමු විය යුතුයි කියලා. යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබෙනවා. MCC ගිවිසුම පිළිබඳව අපි මැතිවරණයට ජනාධිපතිවරණයට කලින් ප්‍රකාශ වුණේ ඒ ගිවිසුම ඉරා දැමිය යුතුයි. එහෙම නැත්නම් ඒ ගිවිසුම ඉවත් කළ යුතුයි. එහි තියෙන කොන්දේසි අපේ රටට ආර්ථිකයට සමාජයට ගැළපෙන ඒවා නොවන බව. නමුත් දැන් බලයටපත් වූ පසු එහි වෙනස්කම් ගැන කතා කරනවා, ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා, 100ට ගණන් ගැන කතා කරනවා. යහපත වැඩි ටිකක් අඩු
තියෙන්නේ. නරක ටිකයි වැඩි යහපතක් තියෙනවා. අපි සලකා බලනවා මෙබඳු වචන තමයි කියවෙන්නේ. අපි බලමු. ඇමරිකන් තානාපතිවරයෙක් කියා තිබෙනවායි කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ වෙනවා. මැතිවරණයෙන් පස්සේ ඉදිරියට එන MCC ගිවිසුම ගැන නැවත සලකා බලන්න පුළුවනි, ඒක අත්සන් කරන්න පුළුවනි කියලා. අපි විරෝධයේ පානවා. ඇත්ත වශයෙන්ම රටට අහිත කර කිසිදු හානිකර විනාශකාරී ගිවිසුම් වලට රාජ්‍යයකට ආණ්ඩුවකට යාමේ කිසිම සදාචාර අයිතියක් නැහැ. විශේෂයෙන්ම ජනතාවට එකක් කියලා එකක් කරන තත්ත්වයක් අද දකින්න ලැබෙන්නේ. මේ ශාස්ත්‍රයේ පමණක් නොවේ හැම තැනකදීම. ඒ නිසා MCC ගිවිසුම අත්සන් කරයිද නොකරයිද කියලා අපිට කියන්න බෑ. නමුත් වර්තමාන තත්ත්වය අපිට පේන්නේ එය ඡන්දය පසු වෙනතුරු කල් තබාගෙන කල් අරිමින් ඉන්න බව තමයි පෙනියන්නේ. ඉතින් කරුණාම්මාන් පිළිබඳ ප්‍රශ්නේ අපේ රවි සහෝදරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා. කරුණාම්මාන්ට එහෙම කියන්න පුළුවන්කම තියෙන අතර එය ඉවසාගෙන රජය බොරු දේශ ප්‍රේමයක් පෙන්වාගෙන එබඳු සාහසික ක්‍රියාවන් Taman කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් නිදැල්ලේ හැසිරෙනටත් අනෙකුත් ඉතා සුළු වැරදි කරපු අය බන්ධනාගාරගත වන්නටත් තියෙන තත්ත්වය මොකක්ද රටේ? අපිට විමතියක් ඇති වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. එපමණයි. තේපෙන් සංග්‍රහය සඳහා දැන්